හරි. එහෙනම් මේ අපි ටෙස්ට් එක කරමු. right. එතකොට මේ දැන් අර අපි ගිය සතියේ ළමයි එච්චර හිටියේ නෑ. ඒකින්ද මම එක ටෙස්ට් එකක් කරේ. මේ මගේ කියන. මේ දැන් අද මම ටෙස්ට් දෙකක් තුනක් විතර කරන්න බලනවා. right. ටෙස්ට් 4 ගන්න. ටෙස්ට් 4 තියෙන්නේ pronouns පාඩම. හරිද? pronouns. සර්වනාම පාඩමේ තමයි තියෙන්නේ. ඔයගලන්ට තියෙන්නේ මේ ටෙස්ට් 4 ගැළපෙන සර්වනාමය හොයන එක තමයි කරන්න තියෙන්නේ. right? ඒකට ගැළපෙනම සර්වනාමය හොයන එක තමයි තියෙන්නේ. දැන් මේ pronouns කියන්නේ මම අර වගුවක් එහෙම දීලා උගන්වනවා ෆ්‍රී ක්ලාස් එකේ. ඒක අර මේ තමයි වැඩි ගණන් ගත්තේ නෑ. පොඩි පාඩමන්නේ. ඒ වුණාට දැක්කද පොඩි පාඩමක් වුණාට ඔයාලට ඒකේ ප්‍රශ්නයක්ම වෙලා තියෙනවා. හරි? එතකොට මේ වගුව නැති අය මම දැන් වගුව දෙන්නේ නැහැ. හරිද? මේ වගුව දෙන්නේ නැහැ. මම වගුව දීලා තියෙන වගුව නැති අය මට කියන්න. ඉතින් මම වගුව පන්තියේ කරපු කාට හරි ළමයට කියලා ෆොටෝ එකක් ගහලා ඉල්ලලා දෙන්න. රයිට්? දැන් මේ වගුවේ තියෙනවා ප්‍රොනවුන් එකක් ගත්තාම S4 එකේ ප්‍රශ්නේ කියවලා ඉන්නම්කො මම. හරිද? Underline most suitable word to fill in each blank. The first one is done for you. ගැළපෙන එක තෝරලා ඒක යටින් ඉරක් ගහන එක තමයි තියෙන්නේ. හරිද? right. දැන් ඔය pronoun එකක් ගත්තාම මේ pronoun එකේ ආකාරයක් තියෙනවා subject pronoun. හරිද? ආයෙ තියෙනවා object pronoun. possessive pronoun. reflexive pronoun. කොහොමම pronoun වර්ග පහක් තියෙනවා. හරිද? දැන් ඔය පහේ මෙන්න මේ දැන් හිතමුකෝ I කියන I කියන්නේ සර්වනාමය. මේ pronoun එකක් කියන්නේ මොකද්ද කියලා ඉන්නම්කෝ. pronoun එකක් කියන්නේ දැන් මම කියන එක. මම කියන එක ඕගොල්ලන්ටත් පාවිච්චි කරන්න පුළුවන් නේද? ඌ කියන එක. ඌ කියන එක මට කියන්න පුළුවන්. මෙහි ඉන්න බල්ලෙකුටත් කියන්න පුළුවන්. ඔය කවුරු හරි කෙනෙකුටත් කියන්න පුළුවන්. නේ? ඒක හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් නාම පදයක්. හැබැයි මගේ නම අයිති මට විතරයිනේ. ඒව සර්වනාම නෙමෙයි. ඒව හැමෝටම අයිති නෑ. හරි? දැන් ඔහු කියන එක ගන්න. ඔහු කියලා මට මේ ජනාධිපතිතුමාට කියන්න බෑ මේ ගමේ ඉන්න මිනිස්සුන්ට කියන්න පුළුවන්. හරිද? ඒ වගේ. ඒ වගේ නාම පද තමයි සර්වනාම කියන්නේ. සර්වනාම උදාහරණ ගත්තොත් මම අපි ඔබ ඔවුන් ඔහු ඇය ඌ ඔය ටික තමයි. I we he she he they it ඔය ටික. ඕවා තමයි සර්වනාම. හරිද? ඔය සර්වනාම ටික තමයි අපි පාවිච්චි කරන්නේ. right? හරි. එතකොට මේවා යොදා ගන්න තැන් වෙනස්. දැන් මේ subject pronoun කියන්නේ අපි ඒව පාවිච්චි කරන්නේ වාක්‍ය මුල. හරිද? මේ මම කියන්නේ subject pronoun. එතන මේ object pronoun පාවිච්චි කරන්නේ වාක්‍යයක් ගත්තොත් වාක්‍යයේ object එක විදියට. ඕගොල්ලෝ දන්නවනේ අපි වාක්‍ය ලියන්නේ කොහොමද? ක්‍රියාව කරන්න, ක්‍රියාපදේ, object එක, place එක, time එක. හරිද? කොහොමනේ ඔය පිළිවෙල ලියන්නේ? එතකොට මෙන්න මේ object කියන ස්ථානයේ තමයි මේ object pronoun වල ලියන්නේ. හරිද? මේ possessive pronoun කියන්නේ අයිතිය පෙන්වීම ඒවා. ඒව අපි පාවිච්චි කරන්නේ මේ නාම පදයකට කලින්. නාම පදයකට කලින් අයිතිය පෙන්වනවා. මගේ පොත, my book. අපේ පාසල, our school. හරිද? ඕම් ඔය වගේ දේවල් එක තමයි මේ ඒ තැන් වලට තමයි possessive pronouns
පාවිච්චි කරන්න. හරිද? right. දැන් මම දැක්ක විදිහට ඕගොල්ලන්ට ඔය දීලා තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ තුන මේ ආකාර තුනේ මේ pronoun එක විතරයි. මම ඒක නිසා ඒවට අදාළව තියෙන නීති ටික දෙන්න. හරි. ඒවට අදාළව තියෙන නීති ටික දෙන්න. එතකොට ඒවා ඔයගොල්ලෝ නෝට් කරගන්න. හරිද? right. ඊළඟ නීති ටික එහෙම ඔක්කොම දීලා මේ අපි ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර කරමු. right. දාගන්න subject pronoun. subject pronouns කියලා මාතෘකාව දාගන්න. subject pronouns කියලා මාතෘකාව. දාගෙන ඉවරුණාම කියන්න. හරි සර්. right. subject pronoun. තරුවක් දාලා ලියන්න. මෙම සර්වනාම මෙම ආකාරයේ සර්වනාම මෙම ආකාරයේ සර්වනාම වාක්‍ය මුල භාවිතා කරයි. වාක්‍ය මුල භාවිතා කරයි. වාක්‍ය මුල. හරිද? මේ වාක්‍ය මුල තමයි භාවිතා කරන්නේ. වාක්‍ය මුල භාවිතා කරයි. වාක්‍යයක මුල ලියන්නේ ඕවා. සබ්ජෙක්ට් එක විදියට. මෙම සර්වනාම ඊළඟ එක. ටිකක් තේලා ඒකට මල්ලලා ලියන්න. මෙම සර්වනාම වාක්‍යයක ක්‍රියාව කරන්නා ලෙස යොදා ගනී. මෙම සර්වනාම වාක්‍යයක ක්‍රියාව කරන්නා ලෙස යොදා ගනී. right. ඊට පස්සේ උදාහරණ I we හරි he she මේ තියෙන මම අපි ඔහු ඇය you ඔයා they ඔවුන් it කියන්නේ මේ ටික දාගන්න. ඉවරනාම කියන්නේ දාගෙන ඉවර. හරි සර්. ලියලා ඉවරයි සර්. right. ඊළඟට මාතෘකාව දාගන්න object pronoun. object pronoun. object pronouns. object pronouns. මේක යටින් දරුවක් දාලා ලියන්න. මෙම සර්වනාම
වාක්‍යයක object එක දන්නවනේ S sub system එක තියෙන අපේ වාක්‍යයේ ක්‍රියාව කරන්න ක්‍රියාපදේ object ක්‍රියාවට යටත් වෙන පද object එක ලෙස ලියයි object එක ලෙස ලියයි හරි නේද right මේකේ I කියන්නේ මමනේ ඒකට එයාගේ object version එක තමයි me හරිද එතකොට v එකේ object version එක තමයි us වාක්‍යයක මුල ලියනවා නම් ඕගොල්ලෝ I ලියන්න ඕනේ වාක්‍යයක මැද එහෙම නැත්නම් object එකක් විදිහට I ලියන්න ඕන නම් me ලියන්න ඕනේ හරි C එකේ object version එක her D එකේ him they එකේ them හරිද it එකේ ඉක්ම තමයි u එකේ uම තමයි වැඩි කරගන්න ලියලා ඉවරනම කියන්නේ ඔව් සර් ඔය her කියලා තියෙන එකේ ඕද ඊද තියෙන්නේ? ඊ තියෙන්නේ ඊ object pronouns ඔය ටික ලියන්න ලියලා ඉවරනම කියන්නේ ඉවරයි නේද හරි සර්. right pronouns කියන්නේ u එකක් එන්නේ නැහැ වැරදිලා pro හරිද ඔය තමයි object pronouns ඊට පස්සේ possessive pronoun possessive pronouns මේක අකුරු වැරදි තමයි possessive අය මාතෘකාවේ possessive pronouns
හරි අරවත් දාලා ලියන්න ඒකේ මෙම ආකාරයේ සර්වනාම මෙම ආකාරයේ සර්වනාම මෙම ආකාරයේ සර්වනාම අයිතිය පෙන්වීමේ නාමපද ලෙස මෙම ආකාරයේ සර්වනාම අයිතිය පෙන්වීමේ නාමපද ලෙස වෙනත් නාමපදවල වෙනත් නාමපදවල ඒ කියන්නේ සර්වනාම නොවන නාමපද තියෙන්නේ පෙන් සර්වනාමයක් නෙවෙයිනේ පෙන් නේ පොත book my book මෙම ආකාරයේ සර්වනාම අයිතිය පෙන්වීමේ නාමපද ලෙස වෙනත් නාමපදවල ඉදිරියෙන් මේ මාතෘකාව ලියා ගන්නකො කාව්‍ය කොච්චර ඉඩ තියන්න ඕනද පිටු භාගයක් විතර කියලා සර්. පිටු භාගයක් විතර තියන්න සොලෝජන්. CR පිටු සර්. ආව් CR පිටු භාගයක් වගේ එන්න. ලියලා මේ possessive pronouns කියන මාතෘකාව ලියලා රූලක් ඉඩ තියලා මෙතනින් එහාට මම කියන ඒවා ලියන්න. රෙකෝඩ් එක මම දාන්න දැන්. ගිය සතියේ රෙකෝඩ් එක මම දාලා තියෙනවා. හරිද? වෙනත් නාමපදවල මුලින් භාවිතා කරයි. හරිනේ? ඒවදාරිනි නෑ සර් තව ලියනවා. ලියන්න. ඉවර වුණාම කියන්න. ලියලා ඉවරයි සර්. ඉවරයිනේ. right. ඕව තමයි මේ අපි උදාහරණ ටික ලියමු. example කියලා දාලා I එකේ possessive pronoun එක තමයි my. my කියන්නේ මොකද්ද? මගේ. B එකේ our අපේ. C එකේ her ඇයගේ. D එකේ his ඔහුගේ. C එකේ her it එකේ its it එකේ I T කොමාවක් s IT කොමාවක් s they එකේ they are කියන්නේ ඔවුන්ගේ හරිද ඔය ටික ලියලා ඉවරනම කියන්න ලියලා ඉවරයි සර්. right දැන් ඔය ලියාගත්ත එක යටින් රතු පාට පෑනේ කරුවක් දාලා මම මේ කියන එක ලියාගන්න මේක වැදගත් ලියාගන්න සර්වනාම සමග a and the
භාවිතා නොවේ. සර්වනාම සමග and the භාවිතා නොවේ. සර්වනාම සමග and the භාවිතා නොවේ. සර්වනාම සමග and භාවිතා නොවේ. ඒක වැදගත්. හරිද? සර්වනාමත් එක්ක කවදාවත් and එන්නේ නැහැ. හරිද? දැන් හිතන්නකෝ මගේ පොතක්. my book නේ මගේ පොතට කියන්නේ. my book නෙමෙයි. my book කියලා දැම්මොත් සම්පූර්ණයෙන්ම වැරදි. හරිද? දැන් එතන මගේ පොතක් කියලා කොහොමද ලියන්නේ? හරිද? එතකට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේක. one එකක්නේ. one of my books. books and ඕනේ. හරිද? ඒ කියන්නේ ඔයාට එකක් ගැන ලියන්න ඕන නම් මෙයාව බහුවචන කරලා මෙතනට one of කියලා දාන්න. හරිද? ඒ කියන්නේ මගේ පොත් වලින් එකක්නේ. මගේ පොතක්. කිව්වා one of my books. my book කියලා ලියන්නේ නැහැ. ඒක වැරදි. හරිද? my book කියන එක වැරදි. මේක වැරදි මේක හරි ඈ. right? මේක නිකන් ඔය මතක තියාගන්න. හරි? මම මේක note එකට දෙන්නේ නැහැ. right. ඔය මම උගන්වපු චූටි කරුණු ටික දැනගත්තා නම් අරකට උත්තර ලියන්න පුළුවන්. හරි? right. දැන් එහෙනම් ටෙස්ට් 4 ගන්න. ටෙස්ට් 4. ටෙස්ට් 4 underline the most suitable word to fill in each blank. The first one is done for you. හරි. දැන් ඡේද හිමින්සරේ කියවන්න තියෙනවා. ඡේදක හිස්තැනක් තියෙනවා නම් හරිද? ඒ හිස්තැනට අදාළ වාක්‍යයක් තියෙනවානේ. ඒ වාක්‍ය වෙනම ගලවලා ගන්න. ඒ වෙලාවේ වෙන කොළවල ලියවේ ඉන්න එපා. ඒක වෙනම නිකන් අර පැන්සල් එකේ වරහනක් දාලා හරි ඕගලන් ඔළුවෙන් හරි ඒක බොක්ස් කරගන්න. right? ඊට පස්සේ ඒක වාක්‍යයක් නම් ඒකට අඩුයිද බලන්න ඉස්සෙල්ලාම උක්තාක්‍යයක්. හරිද? ඒ කියන්නේ සබ්ජෙක්ට් එකක් අඩුයිද? එහෙනම් ඒකට ඕනේ සබ්ජෙක්ට් එක. ඔබ්ජෙක්ට් එකක් අඩුයිද? එහෙනම් ඔබ්ජෙක්ට් එකක් හොයන්න. හරිද? ඊට පස්සේ ඒ හිස්තැනට පස්සේ නාමපදයක් තියෙනවා නම් නාමපදයකට කලින් එන්නේ මොනවද? එක්ක නිපාතයක්, එක්ක වර්ණ, එක්ක නාම විශේෂණයක්, එක්ක දැන් මේ මම උගන්වපු possessive pronoun එක. හරිද? එහෙම බලලා උත්තර ලියන්න තමයි තියෙන්නේ. හරි? right. දැන් එහෙනම් බලාගන්න paragraph එක. ළමයි විනාඩි 10කින් කට් වෙයි වගේ මට පේන්නේ හදන. එහෙම කට් වුණොත් ආයෙත් අර link එකෙම join වෙන්න. මට ඒක අද හදන්න බැරි වුණා. right? හරි. අපි ප්‍රශ්න සාකච්ඡා කරමුකෝ. Why do people keep cats as pets? Why do people keep? ඇයි මිනිස්සු තියාගන්නේ cats, පූසෝ as pets? ඒ කියන්නේ ඒ සුරතල් තමන්ගේ සුරතල් සත්තු විදියට ඇයි මිනිස්සු පූසන්ව තියාගන්නේ? හරිද? right. ඊට පස්සේ එනවා හිස්තැනක්. ඒකේ තියෙනවා would agree that cats are excellent companions. හරි? companions කියන්නේ මේ සමීපතයි. හරිද?
ඒ කියන්නේ මේ excellent කියන්නේ සුවිශේෂී සමීපතය කියන එක තමයි ඔය companions කියන එකේ තේරුම. හරිද? right. දැන් මෙහෙම ගන්න. මෙහෙම දෙන්නේ කිස්තනක් තියෙනවා would agree that cats are excellent companions. හරිද? ඔයා කියන්නේ තේරුම සමීපතය. හරිද? සමීපතය. හරිද? හරිනේ. right. එතකොට would agree that cats are excellent companions කියලා දෙනවනේ. හරි. දැන් අර excellent companions ඒ කැලිය ඕනේ නැහැ. හරිද? ඒ කැලේ ටික ඕනේ නැහැ. දැන් මේක දිහා විතරක් බලන්න. මේක දිහා බලුවම පේනවා මේක දෙයක් අඩු වාක්‍යයක්. දැන් ඔයගලන්ට පුරවන්න තියෙන්නේ යම් කිසි දෙයක් අඩු වාක්‍යයක්. මොකක්ද ඒ අඩු දේ කියලා බලමු. හරිද? right. මේකේ වාක්‍යයක් අපි ලියන්නේ මොන පිළිවෙලටද? මම කියන්නේ active voice වාක්‍යයක් අපි ලියන්නේ soft system එකට. PT එක වෙනුවට අපිට ඕන නම් PT කියන්නේ ඉතිරියනේ. මේක තමයි ප්‍රධානම කරුණ ටික. PT කියන්නේ ඉතිරියනේ. ඉතිරියට අපි කියන rest එක කියලා. ඒ වෙනුවට R දාන්නත් පුළුවන්. හරිද? R දාන්න. මේ R කියන එක ඇතුලේ තියෙනවා මේ PT කියන එක. හරිද? right. දැන් වාක්‍යයක ප්‍රධානම ඒවා තුන මේ තුනනේ. ඔය පිළිවෙලට එන්නේ. හරි. දැන් මේ වාක්‍යයේ තියෙන object එක මොකද්ද? object එක තමයි අර agree that cats are excellent companions කියලා තියෙන්නේ. ඒ ඔක්කොම object කියන්නේ තමයි set එක. හරිද? object එක තියෙනවා. හරි? right. දැන් මේ වාක්‍යයේ ක්‍රියාපදේ මොකද්ද? මෙන්න තියෙනවා ක්‍රියාපද. ක්‍රියාපදයට පස්සේ තියෙන ඒවා object. හරිද? මේ ක්‍රියාපද. දැන් එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? උපකාරක ක්‍රියාපදයක්. මේකත් උපකාරක ක්‍රියාපදයක්. helping verb එක. හරි? right. දැන් අපිට අඩු මොකද්ද? s. s කියන්නේ කවුද? ක්‍රියාව කරන්න. හරිද? ක්‍රියාව කරන්න තමයි දැන් උතන්ට අඩු. අපිට කරන්න තියෙන්නේ අපිට දීලා තියෙන pronouns වලින් subject pronoun එක තෝරන්න. ඕවන්න තියෙන්නේ. හරි? ඔය ටික නෙමෙයි. right. yours කියන්නේ reflexive pronoun එකක්. your කියන්නේ මොකද්ද? possessive pronoun එකක්. මම උගන්වනවා. you කියන්නේ අන්න subject pronoun එකක්. ඒ කියන්නේ එහෙනම් මෙතන මොකක්ද එන්නේ? you. ඇයි මේ වාක්‍යයට අඩු මොකද්ද? subject එක. subject එකක් අඩු වෙනම් අපි එතනට ගැලපෙන්න subject එක හොයන්න ඕනේ. ගැලපෙන subject එක තමයි you. ඒක first one is done for you කියලා කරලා දීලා තියෙනවානේ පළවෙනි එක. හරි. මම ඒකත් ඉන්නේ සාකච්ඡා කරා. මේ ඒකත් දැනගන්න බෑ. ඒකේ theory කැලලක් තියෙනවානේ. දැන් ඊළඟ එකට යන්න. ඊළඟ එක. ඒකත් වාක්‍යයක් නේද? හරි. අපි කියමුකෝ. පූස ඇති කරන එක ගැන තමයි ඔය ඡේදෙ තියෙන්නේ. හරිද? right. ඉස්තනක් තියෙනවා. them, they, their are playful. playful කියන්නේ සෙල්ලමට බරයි. ඔව්. සර් ඉස්සෙල්ලා එකට උත්තරේ මොකද්ද? you. ඒක පළවෙනි එක කරලා දීලා තියෙන්නේ. පළවෙනි එක කරන්න දෙයක් නැහැ. ඒක පේපර් එක කරලා තියෙන්නේ. you එන්නේ. හරිද? right. එතකොට are playful කියන්නේ මොකද්ද?
playful කියන්නේ නිකාර සෙල්ලමට බර දඟකාරයිලු හරිද are playful intelligent බුද්ධිමත්ලු and loving animals ආදරණීය සත්තුලු හරිද right දැන් ඕක වාක්‍යයක්නේ ඕක වාක්‍යයක් හරි දැන් අපි මෙහෙම ගමු විස්තරයක් තියෙනවා are playful intelligent and loving animals කියලා මම සෑහෙන්න විස්තර කරලා තියෙනවානේ නේ ඒගොල්ලෝ ගැන හරි දැන් අපි බලමු මේකත් වාක්‍යයක්නේ මේකත් වාක්‍යයක් දැන් මෙයාට අඩු මොනවද කියලා බලමු අඩු මෙන්න තියෙනවා මෙතනින් එහා තියෙනවා නේද සෑහෙන්න විස්තර ටික ඒ ඔක්කොමයි තියෙන්නේ ඔබ්ජෙක්ට් එතකොට මෙයා be verb එක මගේ be ගේ මොකද කියලා be verb එක හරිද be verb එක හරි දැන් අපිට o තියෙනවා v තියෙනවා අඩු මොකද්ද s හරි දැන් අපිට දීලා තියෙන ඒ වගේ සබ්ජෙක්ට් එක තෝරන්න තමයි තියෙන්නේ හරිද ඉස්සල්ලාම තියෙනවා them ආයෙ තියෙනවා their ආයෙ තියෙනවා they හරි right දැන් මේකෙන් අපිට තියෙන සබ්ජෙක්ට් එක තෝරන්න ඕගොල්ලෝ දන්නවනේ මොකක්ද උත්තරේ කියලා නේ ඔව් ගන්නවා right මොකක්ද උත්තරේ they තමයි මේකට එන උත්තරේ හරි they දෙවෙනි එකට එන්නේ they ඇයි අඩු සබ්ජෙක්ට් එක හරිනේ තේරුණා නේද තේරෙන්නේ නැත්නම් කියන්න ඕනේ හරි right පූසෝ කියන්නේ සෙල්ලමට බර බුද්ධිමත් ආදරණීය සත්තුලු හරි right දැන් ඊළඟ එක බලන්න cats let ස්තනක් owners know that they are happy by rewarding ස්තනක් with a loud rumbling අර පූස පුරුරු ගන්නේ ඒක ඔය තියෙන්නේ or a lick on the arm හරිද දැන් ඔය පූසෝ එයාලගේ අයිතිකාරයන්ට දන්වනවලු එයාලා සතුටු වෙනවා කියලා මොකක් කරාමද අර පූසෝ ඇවිල්ලා